ශ්‍රද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසර ගමන නිමා කිරීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ චිත්ත වර්ගයේ සඳහන් වන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කොට වදාළ තවත් උතුම් එක ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤානෝ නිරත්තංව කලිංගරං. මේ ගාථා රත්නේ සරල තේරුම තමයි අචිරං වතයන් කායෝ. මේ ශරීරයට දීර්ඝ පැවැත්මක් නැහැ. චිර පැවැත්මක් නැහැ. ඊතා නොබෝ කාලෙකින්ම මේ මහ පොළොව මත ඇද වැටෙනවා. කොයි වෙලාවටද? ආයුෂය, උෂ්ණය, විඥානය කියන මේ ධර්මතා තුන මේ කයෙන් පහ වුණ දවසට මේ ශරීරයේ මහ පොළොව මත ඇද වැටෙනවා. චුද්ධෝ අපේත විඤ්ඤානෝ නිරත්තං කලිංගරං කියලා දේශනා කළේ ඒකයි. හරියට නිකන් අහක දාපු දර කඩක් වගේ මේ ශරීරයේ ඒ තත්වයට පත් වෙනවා කියන එක දේශනා කොට වදාලා. තව විදිහකට සඳහන් කළොත් ආයුෂයයි උෂ්ණයයි විඥානයයි කියන ධර්මතා තුන මේ කයෙන් පහ වෙලා ගියාට පස්සේ මේ කය ඉවත දාපු දර කඩක් වගේ කිසිම ප්‍රයෝජනයකට යොදා ගන්න බෑ. එතකොට මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ කවුරුන් අරබයා කොතැනදී දේශනා කළාද? අපි මතක් කළා සවැත් නුවර ජේතවනාරාමේදී. භික්ෂූන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකටත් භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවෙම පිළිතුරු ලබලා දෙනවා. භාග්‍යතුන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච පූතිගත්ත තිස්ස කියන භික්ෂූන් වහන්සේ ආරමුණු කරගෙන තමයි මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ. ඒ නිදාන කතාව අපි කෙටියෙන් ටිකක් සිහිපත් කළොත් සවැත් නුවර ජීවත් වෙච්ච තිස්ස කියලා තරුණයෙක් ළමා වයස පහු කරලා වැඩිහිටි වයසට ඇවිල්ලා
ධර්ම ශ්‍රවණය කරලා ශාසනය පිළිබඳව පැහැදිලා සාංශාරික ජීවිතය පිළිබඳව කලකිරිලා මව්පියන්ගෙත් අවසර ඇතුව බොහොම ශ්‍රද්ධාවෙන් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගත්තා. පැවිදි වුණාට පස්සේ වත්පිළිවෙත් මනාව ඉගෙනගෙන බණ දහම් හදාරමින් කර්මස්ථාන දියුණු කරමින් උන්වහන්සේ බොහෝම ශාසනික ජීවිතය ශාසනයට ලැබිවම ගත කළා. ඉතින් මෙහෙම කාලයක් යනකොට උන්වහන්සේගේ ශරීරයේ රෝග තත්වයක් මතුවෙන්න පටන් ගත්තා. ඒ රෝග තත්වය තමයි කුෂ්ඨයක්, කුෂ්ඨ රෝගයක්. හැබැයි ඒක එන්න උත්සන්න වුණා. අබෑට වාගේ පටන් ගත්ත බිබිලි, මුං ඇට වගේ, කඩල ඇට වගේ, දෙබර පළ වගේ, නෙල්ලි ගෙඩි වගේ ප්‍රමාණයට ලොකු වෙලා අන්තිමට බෙලි ගැටයක් තරම් ලොකු වුණා. ඒ ගැට බෙලි ගැට වගේ තියෙන මේ ලොකු ගෙඩි සර්වාංගේ පුරාම ඇවිල්ලා. තවත් දවසක් දෙකක් යනකොට මේ සියල්ලම පැසවලා පුපුරන්න පටන් ගත්තා. පුපුරලා සැරව ගලනවා. දැන් ඒතර මුළු ශරීරේම එකම තුවාලයක් වගේ. වෙනතනේ අපි මේ කාරණාව කතා කරනවා විතරනේ. නමුත් වේදනාව විඳින කෙනා කොහොම විඳින්නේ නැද්ද? ඉඳ ගන්නත් බෑ. ඉඳ ගන්න මාංශෙත් ගෙඩි හැදිලා. නිදා ගන්නත් බෑ. ශරීරේ පුරාම දැන් තුවාල. සමහරලාට හිටගෙන ඉන්නත් බෑ. වේදනාවත් වැඩි. ඉඳ ගන්න බැරුව, ඇලවෙන්න බැරුව මොන තරම් දුකක් තිස්ස හාමුදුරුව විඳින්නේ නැද්ද? හැබැයි තිස්ස හාමුදුරුවන්ට හිටියා හොඳ උපස්ථායක පිරිසක්. කොයිතරම් රෝගය උත්සන්න වුණත් තිස්ස හාමුදුරුවන්ව අත්හැරියේ නෑ. බුදුරජාණන් වහන්සේගේ අවවාදේනේ. මහණෙනි, ගිලන් උපස්ථානය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරනවා වගේ වැඩක් කියලා. ඒක නිසා ඊටාම උනන්දුවෙන් වෙහෙස මහන්සි නොබල පිළිකුලක් හිතන් නැතුව හැමදාම තිස්ස හාමුදුරුවෝ නාවනවා. සිවුරු පිරිකර සෝදලා දෙනවා. දානි ටික ළඟට ගෙනල්ලා දෙනවා. මේ සියල්ලම කළා. හැබැයි තවත් ටිකක් දවස් යනකොට තිස්ස හාමුදුරුවන්ගේ ශරීරයේ අස්ථි බිඳෙන්න පටන් ගත්තා. දැන් එතකොට මොනම දෙයක් කරන්නවත් කාටවත් හාමුදුරුවෝ ඔසවලා ගන්නවත් බෑ. සරුවාංගෙම අස්ථි බිඳිලා. ඉතින් අන්තිමට අර භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේව අත්හරින්න සිද්ධ වුණා. අපෝපස්ථානයක් කරන්නවත් හොලවන්න පෙරලන්නවත් බැහැනේ. එහෙම කරන්න උත්සාහ කරන හැම මොහොතකම උන්වහන්සේට දරා ගන්න බැරි තරම් වේදනාවක්. එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන අපේ බුදුරජාණන් වහන්සේ තනියම කුටියට වෙලා ඊටාම වේදනා සහගත රෝගයකින් පෙළෙමින් මේ වෙනකොට කාගින්වත් ලොකු සරණක් පිහිටක් නැතුව අසරණ වෙලා ඉන්න තිස්ස හාමුදුරුවන්ව දැක්කා. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා, තිස්ස ළඟට මං වැඩියොත් තිස්සට ඒකෙන් සිද්ධ වෙන විශේෂ ලාභයක් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දකිනවා භාග්‍යතුන් වහන්සේ වැඩියොත් තිස්ස මේ ජීවිතයේදීම මේ සංසාරේ කෙරවල කරගන්නවා කියලා. කොහොමත් බුදුරජාණන් වහන්සේ එවන් අයට පිහිට වෙනවා. විශේෂයෙන් පිහිට වෙනවා. ඒ නිසා එදා බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරන්ගේ කුටිය පැත්තට වැඩම කළා. තිස්ස හාමුදුරුවෝ කොයි වාගේ තත්වයක ඉන්නවද කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. ඉතින් උණු පැන් හිකුත් ලිපේ තියලා
ඒ සියලු කටයුතු ඉවර කරලා කුටියට වැඩලා තිස්ස හාමුදුරුවෝ නාවන්න කියලා හිතාගෙන කුටියෙන් එළියට ගේන්න බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවෝ වැඩ ඉන්න ඇඳේ එක පැත්තකට ශ්‍රී හස්තේ තියලා ඔසවන්න උත්සාහ කළා. ඉතින් ඒ වෙලාවේ එතෙන්ට පැමිණිච්ච භික්ෂූන් වහන්සේලා අනේ සමාවෙන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ඒ කාර්ය කරන්නම් කියලා ඇඳත් එළියට අරගත්තා. ඇල්මරණ පැන් පුරවලා තියෙන ඔරුවකුත් ගෙන්න ගත්තා. තිස්ස හාමුදුරන්ගේ සිවුර උණු වතුරේ දාලා හොඳට සෝදලා දැම්මා. ඇඳත් හොඳට ඇඳ ඇතිරිලි පවා සෝදලා පිරිසිදු කළා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන්ම තිස්ස හාමුදුරුවන්ව නාවලා පිරිසිදු කළා. තිස්ස හාමුදුරන්ට කිසිම වේදනාවක් අපහසුතාවයක් නොදැනෙන්න භාග්‍යතුන් වහන්සේගේ ධ්‍යාන බලයයි බුද්ධ ශක්තියයි එකතු කරගෙන භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව කරන්න ඇති. ඒක විය හැකි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාවට යොමු වෙන්නේ. තිස්ස හාමුදුරුවෝ නාවලා ඉවර කරනකොට සෝදලා වනාපු සිවුර වේලිලා තිබුණා. ඒ සිවුර ගෙනල්ලා තිස්ස හාමුදුරුවන්ට අඳලා අඳන සිවුර සෝදලා වැනුවා. බුද්ධ අනුභාවයත් එක්ක බොහොම ඉක්මනට වේලුණා. නැවත අඳනේ අඳවල සිවුර පොරවලා යහන මත සතපෝල කුටියට ගෙනහිල්ලා තැම්පත් කරලා අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නයෙන් අපේ බුදුරජාණන් වහන්සේ එදා තිස්ස හාමුදුරන්ට ධර්ම දේශනාව කළා. අචිරං වතයං කායෝ පටවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ගරං. මේ කයට චිර පැවැත්මක් නැහැ. ඒ කාරණාව මනුස්ස ලෝකේ ජීවත් වෙන අපි හැමෝටම බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක මනාව වැටහෙනවා. අද හොඳට ජීවත් වෙන අය, දුවල පැනලා වැඩපොළ කරන අය හෙට දවසේ ආරංචි වෙනවා මැරිලා ගිහිල්ලා කියලා. එහෙම නැත්නම් බරපතල රෝගාබාධයක් නිසා රෝහල් ගත කරලා ආරංචි වෙනවා. තවත් නොඑක් හැලහැප්පීම් වලට බඳුන් වෙලා ජීවිතක්ෂයටපත් වෙලා මාරාන්තික රෝගාබාධ වලට ගොදුරු වෙලා ඊටාම අසාධ්‍ය තත්වයේ ඉන්න බව ආරංචි වෙනවා. ඉතින් මේ විදිහට අද හොඳට ජීවත් වෙන පුද්ගලයා හෙට මැරිලා යනවා. අපි සමහරලාට කතා කරලා කියනවා ඒ මරණය නිකන් අපට හීනයක් වගේ කියලා. එහෙනම් මේ කයට චිර පැවැත්මක් නැහැ. කවදද, කොතනද, කොහොමද, කොයි වෙලාවේද, මොන හේතුව නිසාද මේ ජීවිතේ නැති වෙන්නේ කියන කාරණාවල් එකක්වත් නිශ්චිත නැති දේවල්. ආයුෂය, උෂ්ණය, විඥානය එකට බැඳුන ධර්මතා තුනක් මේ කය පවත්වගෙන යනවා. මේ තුන් දෙනාම එකම විදිහට හැමදාම ක්‍රියාත්මක වුණොත් තමයි අපිටත් හොඳ පැවැත්මක් තියෙන්නේ. මේ තුන් දෙනාගෙන් යම් කෙනෙක් මේ කයින් පහව ගියොත් අපිට පවතින්න පුළුවන් කමක් නැහැ. පහ වෙනවා නම් එක්කෙනෙක් නෙමෙයි තුන් දෙනාම තමයි කයින් පහ වෙලා යන්නේ. ආන් එහෙම වුණාම අපේ මේ කය මේ මහ පොළොව මත ඇද වැටෙන්නේ වැඩකට ගන්න බැරි දර කෑල්ලක් වගේ. මේ කයින් අරගන්න කිසිම ප්‍රයෝජනයක් නැහැනේ. ආන් ඒ தത്വෙට මේ කයපත් වෙනවා ආයු උෂ්ණ විඥාන කියන ධර්මතා තුන පහ වෙලා ගිය දවසට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරලා මේ සිරුරේ තියෙන નિසරු බව දේශනා කරලා පිළිකුල් සහගත බව ඉස්මතු කරවලා චතුරාර්ය සත්‍ය ධර්මයේ කුළු ගන්වලා තිස්ස හාමුදුරන්ට ධර්ම දේශනාව කරාම තිස්ස භික්ෂුන් වහන්සේ සව් කෙලස් නැසලා රහත් වුණා. රහත් වෙනවත් එක්කම තිස්ස හාමුදුරන් වහන්සේ පිරිනිවන් පෑවා.
අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා රැස් කරවලා තිස්ස හාමුදුරන්ගේ දේහයත් ආදාහනය කෙරෙව්වා. ධාතුන් වහන්සේලා ටිකක් බුදුරජාණන් වහන්සේ ගෙන්න ගත්තා. පස්සේ දවසක භික්ෂූන් වහන්සේලා ධම්සභා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේ වඩිනකන් සාකච්ඡාවක යෙදිලා හිටියා. එවත්නි මේ තරම් දුෂ්කර රෝගයකින් පීඩා විඳ ඉඳලා තිස්ස මැරිලා ගිහිල්ලා කොහේ ඉපදුනාද දන්නේ නේද කියලා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මණ්ඩල මාලයට වැඩම කරලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මම පැමිණෙන්න කලින් මොන වාගේ කතාවක නිරත වෙලා හිටියද කියලා. උන්වහන්සේලා සඳහන් කළා ස්වාමීනි තිස්ස කොහෙ ගියාද කියන කාරණාව තමයි අපි සාකච්ඡා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි තිස්ස කොහෙවත් ගියා නෙමෙයි. තිස්ස සංසාරේ අත්හැරලා ගියා. තව තැනක උපතක් හොයාගෙන තිස්ස ගියේ නෑ. තිස්ස සංසාරේ අත්හැරලම ගියා. එතකොට භික්ෂුන් වහන්සේලාට ආයෙත් ප්‍රශ්නයක් ඇති වුණා. මේ ජීවිතෙන් නිවන් දකින්න තරම් පින් මෝරලා තිබුණා නම් තිස්ස මේ තරම් දුකක් විඳියයි කියලා. ඒ තරම් පිනක් තිබිලා මේ තරම් දුකක් විඳියයි කියලා. බුදුරජාණන් වහන්සේගෙන් ওই කාරණාවත් ඇහුවා. ඒ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සත්වයා සංසාරේ සිද්ධ කරගත්ත අකුසල් සීමාවක් නැහැ. ඒ අකුසල ධර්මයන් සියල්ලක්ම ඒ ජීවිතයේ ඉවර වෙනකොට විපාක දීලා නිමා වෙනවා කියලා නියමයක් නැහැ. තමන් විසින් රැස් කරගත්ත අකුසල් මේ සංසාරේ ඕනෑම වෙලාවක විපාක දෙන්න පුළුවන්. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්නතනේ අපිත් එහෙමම තමයි. මේ සංසාර ගමනේ අපි මොන විදිහේ අකුසල් වලට සම්බන්ධ වෙලා ඇද්ද? සමහර වෙලාවට අද සමහර අකුසල් ගැන අහනකොට ওই මිනී මැරුම් ප්‍රාණඝාත මේ දේවල් ගැන අහනකොට අපිට නිකන් අනේ අපොයි කියලා හිතෙනවා. කන්දකේ ඇඟිලි ගහගන්න හිතෙනවා. මෙහෙම කතාවක් ඇහුවේ ඇයි කියලා හිතෙනවා. මෙහෙම දෙයක් දකින්න ලැබුණේ ඇයි කියලා හිතෙනවා. නමුත් ඒ බිහිසුණු තත්වයට සත්වයන් පත් කරලා මේ සංසාරේ අපි විසින් කොයිතරම් වද දීලා ඇද්ද? අද අකමැති වුණාට අපි විසින් පෙර ඒ විදිහේ අපරාධ කොච්චරනම් කරලා ඇද්ද? ඒ අකුසල කර්මයන් සියල්ලක්ම මේ වෙනකොට අපිට විපාක දීලා ඉවර නෑ. තව ඒ අකුසල් තියෙනවා ඉතුරු වෙලා. පෙර භවයක කුසලුත් රැස් කරපු නිසා මේ සම්මාදිට්ඨික මනුස්ස ජීවිතය අපිට හම්බ වෙලා තියෙනවා. හැබැයි මනුස්ස ජීවිතයක් හම්බ වුණා කියලා පෙර කරපු පව් ඉවර වෙලා නැහැ. ඒ අකුසලයේ සූදානම් ඉඩ ලැබුණ හැම මොහොතකම අපිව වේදනාවට පත් කරන්න. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි හැම වෙලාවෙම අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ මතම පිහිටන්න කියලා. අපි කරගත්ත අකුසල් කඳු වගේ පින්නතුනි. අපිට ආපහු ජීවිතය දිහා බලන්න පුළුවන් නම් අතීත ජීවිතවල කරගත්ත අකුසල් කඳු හරියට නිකන් කඳු යායක් කඳු පන්තියක් වගේ දකින්න තියෙන්නේ. ඒ මොන වාගේ අකුසල්ද? දැන් කඳු කර ප්‍රදේශයකට ගිහිල්ලා බලහම අපිට මහා කන්දක් පේනවා. එක්ක ඒ කන්දට උඩින් තව කන්දක් පේනවා. ඒකට උඩින් තව කන්දක් පේනවා. පැත්තකින් තවත් මහ කන්දක් පේනවා. ඒ කඳු දෙකට අතරින් ඈතින් තවත් කන්දක මුදුනක් පේනවා. මේ වාගේ හාත්පස වටේ බලනකොට ඈත කඳු මුදුන් ඕන තරම් පේනවා. අපිට අභිඥාවක් තිබුණා නම් සසර දිහා භවගාමී ජීවිතය
ආපහු හැරිලා බලන්න පුළුවන්කම තිබුණා නම් අපි සංසාරේ කරගත්ත අකුසලුත් ආන් ඒ වාගේ ඈතින් ඈතට ඉස්සිලා කඳු මුදුන් වගේ පේනවා. උස්සන්නත්තා. කුසලයේත් එහෙම තමයි. ඉතින් ඒ ඉස්සිලා පේනවට කියන්නේ උස්සන්නත්තා කියලා. කුසලුත් ඒ වගේම තියෙනවා. එතකොට අර කරලා ඉස්සිලා පේන හැම අකුසල් කන්දක්ම අපි විසින් ගෙවලා ඉවර කරන්න ඕනේ. මේ ජීවිතෙත් ඕන තරම් ඒ වාගේ කඳු නිර්මාණය කරන්න පුළුවන්. නමුත් බුද්ධාන්තරයක ලැබෙන මනුස්ස ජීවිතයක් තුල නැවත එවන් අකුසල් කඳු නිර්මාණය කරන එක නතර කරන්න තමයි අවස්ථාව හම්බ වෙලා තියෙන්නේ. හැබැයි අර කරගත්ත අකුසල් වලට දඬුවම් විඳින්නම වෙනවා. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරි. හොරෙකුට කරන අපරාධයකට වඩා වෛරක්කාරයෙකුට කරන අපරාධයකට වඩා මිච්ඡා පනිහිතං චිත්තං. දැන් හොරෙකුට කරදර කරන්න ගියාම එතන තියෙන බිහිසුණු ගැටුමක්. වෛරය නිසා යම් කෙනෙක්ගෙන් පලිගන්න ගියාම කොච්චර දේවල් කරනවද? දැන් අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සුමංගල සිටුවරයා කියාපු වචනයකට කිපිච්ච අර පුද්ගලයා සිටුතුමාගේ අක්කර 1000 ගාණක් කුඹුරු යාය 7 පාරක්ම ගිනි තිබ්බා. කරල් හැදිලා කිරට නැමිලා ආදායම් නෙලන්න ඕන්න මෙන්න කියලා තියෙනකොට කුඹුරු යාය 7 පාරක්ම ගිනි තිබ්බා. සිටුතුමාගේ ගවයන්ගේ කකුල් ඔක්කොම කපලා දැම්මා. අවස්ථා කීපයකම කළා. ඒ සිටුතුමාගෙන් පලිගන්න. ඉතින් සිටුතුමාට රිදවන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කළත් සිටුතුමාට රිදවන්න බැරි වුණා. අන්තිමට සිටුමාලිගාවෙම වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුවා මේ සිටුවරයට ඇඟට දැනෙන්න යමක් කරනවා නම් මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ පිරිස සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ මාලිගාවට ගිනි තිබ්බොත් නම් සිටුතුමාට දෙන්නේ කියලා. මොකද සිටුතුමා තමයි මේ මාලිගාව හදලා දීලා තියෙන්නේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකන් ඉඳලා අර පුජ්‍යලයා ගිනි තිබ්බා. ඉතින් සිටුතුමාට නම් ආරංචි වුණා. ආරංචි වෙච්ච ගමන් සිටුතුමා එතෙන්ට ගියා. ගිහිල්ලා බලාගෙන ඉඳලා සිටුතුමා hina වෙන්න පටන් ගත්තා. ඉතින් හැමෝටම හිතා ගන්න බෑ ඇයි hina වෙන්නේ කියලා. නමුත් සිටුතුමාගෙන් අහපුවාම සඳහන් කළේ මේ වාගේ මාලිගාවක් මං නැවත හිත හදන්න කල්පනා කළේ නෑ. මොකද බුදු කෙනෙකුට මේ වාගේ මාලිගාවක් එකපාරයි පූජා කරන්න පුළුවන්. නමුත් මට පුදුම වාග්ය සම්පන්න අවස්ථාවක් ලැබුණා. එකක් මම පූජා කළා. දැන් මට දෙවෙනි එකත් පූජා කරන්න අවස්ථාව ලැබිලා. නමුත් අර පුජ්‍යලයා හිතේ වෛරය නිසා කරගත්තේ සුළුපටු අපරාධයක්ද? ගවයෝ 1000 ගානක කකුල් කැපුවා කියලා කියහම මේ සංසාරේ ආත්ම කෝටි ප්‍රකෝටි කීයක් මනුස්ස ජීවිතයක ඉපදලා පාදා හිමි වෙයිද? විවිධ දේවල් වලට ලක් වෙලා පාදා හිමි වෙනවා. කෝච්චියට පෑගෙන්න පුළුවන්. බස් එකට අහු වෙන්න පුළුවන්. තවත් වෙනත් ක්‍රමයක් වෙන්න පුළුවන්. කවුරු හරි විසින් කපලා දාන්න පුළුවන්. මේ වාගේ කොච්චර ක්‍රමවේද තියෙනවද ඒ අකුසලයේ Tamanට විඳවන්න. එතකොට වෛරක්කාරයෙකුට කරන අපරාධයක තරම දැන් අපි වර්තමානයේ අහන්නේ සමහර අයට 30 40 පොළට පිහින් යනලා. ඒ හිතේ තියෙන කේන්තිය නිමෙනකම්ම එනගෙන ගිහිල්ලා. වෙඩි 10ක් 15ක් තියලා එක පුජ්‍යලයා මරන්න. ඒක තමයි වෛරයේ හැටි. එතකොට වෛරක්කාරයෙකුට යම් අපරාධයක් කරනවටත් වඩා මිච්ඡා පනිහිතං චිත්තං පාපයට බර වෙච්ච හිත අපට අපරාධයක් කරනවලු. පාපයට බර වෙච්ච හිත අපි මහා පව්කාරී කරනවා කියලා සඳහන් කරනවා. ඉතින් ආන්ගේ පාපයට බර වෙච්ච හිතින් යුක්තව යම් කෙනෙක් බොහෝසේ අකුසල් රැස් කර ගන්නවද?
ආන් එවන් අය තමයි තමන් කරපු අකුසල් තව සියල්ලම ගෙවලා නැතුව පෙර කරපු කුසල කර්මත් ඉස්සරහට ඇවිල්ලා හේතු වෙච්ච නිසා අකුසලයට සුදුසු පරිසරයක නෙවෙයි කුසලයට සුදුසු පරිසරයක උපදිනවා. එතකොට පරිසරය කුසලයේ නිසා හොඳ තැනක්, නමුත් නැවත කුසල් රැස් කරන්නත් පුළුවන් තැනක්. නමුත් පරණ පව් සමහර ඒවා තාම තියෙනවා. කොයි වගේද? කඳු මුදුන් වගේ බොහෝසේ ගොඩ ගිහිලා තියෙනවා. මම සඳහන් කරන්න හැදුවේ ඔබේ ජීවිතයේ දිහා ඔබට ආපහු හැරිලා බලන්න පුළුවන් වුණොත් මේ ජීවිතයේ දිහා නෙමෙයි පෙර ජීවිත දිහා. අපිටත් ඒ වගේම අපේ පව් කඳු පේන්න පටන් ගන්නවා. අනාගතයේ විඳවන්න අකුසල් තාම තියෙනවා කියලා කියන්නේ මේ වෙනකොටත් අපට දඬුවම් නියම වෙලයි තියෙන්නේ. මෙන්න මේ කරපු අකුසල කර්මයට විඳිය යුතු දඬුවම මේකයි කියලා අකුසලයේ කරපු කාලෙම තමයි තීන්දුව වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් කෙලින්ම දඬුවමට නියම වෙච්ච දඬුවම් අච්චු කරපු පිරිසක් අපි. අනාගතයේ ඒකාන්තයෙන් ඒක විඳින්නම වෙනවා. ආන් ඒක නිසා අකුසලයේ ඊටාම බලවත්. තිස්ස හාමුදුරුවන්ටත් ඒකමයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ තිස්ස කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කුරුළු වැද්දෙක්. කුරුල්ලෝ අල්ලලා ප්‍රභූවරුන්ට විකුණනවා. ඉතුරු වෙන කුරුල්ලු තටු ටික කඩලා කකුල් දෙක කඩලා පැත්තක දාලා තියෙනවා. අර කලින් නම් මරලා තමයි තියන්නේ. ඒ වුණාට මරලා තියලා උදේට ගිහිල්ලා බලහම මස් නරක් වෙලා. ඒ හින්දා දැන් මරන්නේ නැහැ. කකුල් කඩලා අත්තටු කඩනවා. එතකොට ගිලින්න බෑ. කරදරියකුත් නැහැනේ, බැඳලා දාන්න දෙයක්කුත් නැහැ. උදේ පාන්දර නැගිටලා බෙලි කපාගෙන බෙලඳ පොළට මස් ටික අරගෙන යනවා. මේක තමයි තිස්ස කරපු කාර්යය. මෙන්න මේ අකුසල කර්මයේ එක්තරා විපාක දීමක් තමයි මේ කුෂ්ඨ රෝගය. ඉන් තවත් සංසාරේ අති දීර්ඝ කාලයක් විඳවන්න තිබුණා. නමුත් ඒ කුරුළු වැද්දෙක් හැටියට ජීවත් වෙන කාලේ එක දවසක් රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වෙඩියා. මං ජීවිතේ කවදාවත් දන් දීලා නැහෙනි කියලා හිතලා එදා ගෙදර කෑම උයලක් තිබුණ කුරුළු මසුත් උයලා තිබ්බා. ගෙනහිල්ලා පාත්‍රේ පුරවලා දාන එකක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා ස්වාමීනි. ඔබ වහන්සේ මේ ජීවිතේ ලබලා තියෙනවා නම් යම් උතුම් ඵලයක්. මේ දානානිසංසය නිසා ඒ උතුම් ඵලය මටත් එලෙසම ලැබේවා කියලා. ඒ කුසල කර්මය නිසා තමයි මේ ජීවිතේ රහත් වෙන්න ලැබෙන්නේ. එතකොට පින්නතුනි අපි කරපු පිනුත් අපි කරපු පවුත් එකම විදිහට අපි අත්හැරලා යන්නේ නැතුව තියෙනවා. නැති කරගන්න නම් ඉතින් ගෙවලම තමයි ඉවර කරගන්න වෙන්නේ. ගෙවලම තමයි ඉවර කරන්න ඕනේ. අහක දාන්න පුළුවන් කමක් නැහැ. කාටවත් බාර දෙන්න පුළුවන් කමක් නැහැ. මං වෙනුවෙන් මේක විඳින්න කියලා කියන්න කෙනෙක් නැහැ. මම කළොත් මමම විඳ ගන්න ඕනේ. ඒක තමයි අකුසලයේ සහ කුසලයේ දෙකේම හැටි. ඉතින් එතකොට මේ තිස්ස හාමුදුරුවෝ රහත් වෙන්න තරම් මෙච්චර පිං තිබිලත් මේ වාගේ රෝගයකින් පෙළුනේ සංසාරයේ අකුසල කර්මේ ඵල දෙන නිසා. එතකොට හිතන්නකෝ දැන් ළමයෙක් හැටියට ජීවත් වෙලා ළමා වයස ඉක්මවලා ගැටවර තරුණ වයසට ඇවිල්ලා ධර්මයේ ශාසනය පිළිබඳව පැහැදිලා පැවිදි ජීවිතය ලබාගෙන මනාව ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ජීවත් වෙන කාලේ මේ අකුසලයේ පැන නැංගේ. දැන් එතකොට අපිත් මේ ලෝකේ ඉපදිලා මේ වෙනකොට යුතුයකම් සමුදායක් සම්පූර්ණ කළා සමහරු ඉවරයි. සමහරු තාම යුතුයකම් කර යනවා. ඒ යුතුයකම් කරන අතරේ අපි ඒ වෙනුවෙන්ම කාලේ මිඩංගු කරලා ඉවරයි. පිනකට දහමකට යෙදිලා තියෙන කාලේ ජීවිතේ බොහොම අඩුයි.
දවසකට කොච්චර පින් කරනවද කියලා හිතන්නකෝ. මාසෙකට කොච්චර පින් කරනවද කියලා හිතන්නකෝ. කෙනෙක් නිතරම කරගන්න පින්කමක් තමයි බණ අහනවා කියන එක. නමුත් ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම බණ අහන්න පුළුවන් වුණොත් දවසකට එකක් හරි ඒකේ ආනිසංස ගණනාවක් සෝතානුදත සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. මේ ජීවිතෙන් මාර්ගඵලයක් ලබා ගන්න බැරි වුණොත් ඒකාන්තයෙන්ම දෙව්ලොවදී ඊළඟ ජීවිතයේ මගඵල ලබන්න පුළුවන්. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැත්තම් අපි කොයිතරම් වීරිය කළත් මාර්ගයක් ඵලයක් ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න ඕනේ. අවශ්‍ය නම් මගඵල ලැබලා ඉහළට යන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඉදිරියට බලාපොරොත්තු වෙන වෙනත් බෝධියක් මුදුන්පත් කර ගැනීම සඳහා දිගටම පාරමී පුරන්නත් පුළුවන්. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් අවශ්‍යයි. එතකොට අපි කියමු මේ බණ අහන ධර්ම දේශනා කරන අපි කාටවත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැහැ කියලා. මේ ජීවිතේ කොච්චර උත්සාහ කළත් අපිට ආර්ය මාර්ගයට එන්න ලැබෙන්නේ නැහැ කියලා කියමු සෝවාන් ආදී මාර්ගඵල වලට. එතකොට තව කොච්චර කාලයක් මේ සංසාරේ යයිද කියලා අපිට කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන්. මේ ජීවිතෙන් මැරිලා නිරේක වැටුණොත්, මේ ජීවිතෙන් මැරිලා තිරිසන් ලෝකෙක ඉපදුනොත් කොයි කාලේ කවදනම් අපි මේ දුක්ඛිත ජීවිත වලින් ගලව ගන්නද? එතකොට අපිට මහා බයක් මේ සසර පිළිබඳව ඇති වෙනවා. නමුත් ඊළඟ ජීවිතෙන් හරි කොහොම හරි මේ සංසාරي ඉවර කරන්න ඕන කියලා කෙනෙක් හිතනවා නම් ඒකට හොඳම පිළිවෙලක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා හරියටම බණ අහන්න කියලා. හරියටම අහගත්තොත් නවාංග ශාස්ත්‍රීය ශාසනයේ එක කොටසක් මනාව ප්‍රගුණ කරගත්තොත් මරණයත් එක්කම සුගතිය ඉපදෙනවා. මරිච්ච ගමම්ම සුගතිය ඉපදෙනවා. ඉතින් නවාංග ශාස්ත්‍රීය ශාසනයේ කොටසක්වත් ප්‍රගුණ කරගන්න කියලා කිව්වා. වෙනතන ඒක ඊටාම වටිනවා. නමුත් තිසරණයි පන්සිලුයි හරියටම ආරක්ෂා කරගෙන ගුණධර්ම දියුණු කරගෙන කටයුතු කරන කෙනෙක් මරණින් මත්තේ සුගතියේ උපදින්න පාර හදාගත්ත, Tamanට හොඳ සාධාරණයක් කරගත්ත, සසර ගමනට මඟ වියදම් හොයාගත්ත බොහොම උසස් වටින ඥානවන්ත පුද්ගලෙක්. ඒ කුසල් ටික රැස් කරගන්න එක. ඒ නිසා කොහොමද බුදුරජාණන් වහන්සේ බණ අහන්න දේශනා කළේ? හොඳට අහන්න ඕනේ. සුතා. අහපු ධර්මයේ ධාරණය කරගන්න ඕනේ. දතා. වචනයක් ගානේ අහලා තියෙන්න ඕනේ. වචසා ಪರಿචිතා. වචනයක් ගානේ අහන්න ඕනේ. මේ වචනේ ඉවර වෙනකොටම ඊළඟ වචනේට හිත යොමු වෙන්න ඕනේ. ඒකයි වචසා ಪರಿචිතා. මනසානුබෙක්කිතා. ඊට පස්සේ පාලියෙන් අහපු ධර්මය තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්න තමන්ට හැකියාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙනම් පාලි පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම කාරණා සඳහන් කරාම කෙනෙකුට හුඟක් දුක හිතෙන්නත් පුළුවන් අපිට පාලි බෑනේ කියලා. ඉතින් එහෙමනම් තියෙන්නේ සත්පුරුෂයෝම හොයාගෙන ධර්මයේ ඉගෙන ගන්න එක. ඒ සත්පුරුෂයෝම හොයාගන්න කියන්නේ කිසිම ආකාරයකින් මේ ත්‍රිපිටක අට කතාවට පරිබාහිරින් කරුණු කියන්නේ නැහැ. ත්‍රිපිටක අට කතාව ඉක්මෝල යන්නේ නැහැ. පිටක අට කතාව විවේචනය කරන්නේ නැති හැබැයිම කල්යාණ මිත්‍රයෙකුගෙන් ධර්මයේ ඉගෙන ගන්න කියලා දේශනා කරනවා. ඕන් ඔය ටික හරියට කරගත්තොත් ඊළඟ ජීවිතේ සුගතියේ ඉපදිලා අනිවාර්යෙන් මගඵල ලබන ක්‍රම කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කෙසේ හෝ මගඵල ලබන්න වාසනාව ලබන්න පුළුවන් වෙනවා. මනාව ධර්ම ශ්‍රවණය කිරීම ඒකට ඊටාම වටිනවා. ඉතින් අපි බණ අහන පින්කම නිතර කරගන්නවා කියලා කීවත් ධර්මයේ සඳහන් වෙන විදිහටම අපි මනාව ධර්ම ශ්‍රවණය කරනවද වැඩ කරන ගමන්ද බණ අහන්නේ? මේ ආදී වශයෙන් දේවල් හිතලා බලන්න ඕනේ. වචනයක් ගානේ අහන්න නම් විවේකීව වාඩි වෙලා වචනෙන් වචනට හිත යොමු කරලා අහන්න ඕනේ. ඒතර අපි හිතමු දවසකට පැයක් දෙකක් බණ ඇහුවා කියලා.
එතකොට තව පැය 22ක් ඉතුරු වෙලා තියෙනවා. මේ පැය 22කින් මම මොනවද කළේ? නොඑක් වැඩ කළා. නොඑක් ගමන් බිමන් ගියා. මේ හැම දෙයක්ම හිතට එන්න පුළුවන්. නමුත් මේ ගියපු ගමන්, මේ කරපු වැඩ, මෙතෙක් වෙලා කරපු මේ කතා මට සංසාරේ සැපවත් කරගන්න හේතු වෙනවද? එහෙම නැත්නම් දුගතියට මඟ හදනවද? එහෙම හිතලා බලහම ජීවිතේ එක දවසක වැඩි කාලයක් යොදලා තියෙන්නේ සුගතිය පැත්තට යන්න පාර හදන්න නෙමෙයි, දුගතිය පැත්තට යන්න පාර හදන්න. ඒක නිසයි දේශනා කළේ හැම වෙලාවෙම කුසලයේ සඳහා හිත යොමු කරන්න ඕනේ. දැන් තිස්ස කියන තරුණයා ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා ගුණපුර පුරා ඉන්න ගමන් තමයි අර රෝග තත්ත්වෙ මතුනේ. දැන් අපිත් කල්පනා කරනවා යුතුයකම් ටික ඉවර කරලා වැඩපොළ ටික නිමා කරලා තව ටිකක් කල් ගියාම එක දිගටම සිල් ගන්නවා කියලා. ඉතින් කවුද දන්නේ එක දිගටම සිල් ගන්න එවන් කාලයක් වෙනකන් අපි නිරෝගීව ඉඳීද කියලා. තිස්ස තරුණයාට තරුණ කාලෙම මේ වාගේ තත්ත්වයක් උදා වුණා නම් අපේ සමාජය තුලත් ඊටාම ලාබාල තරුණ වයස්වල ඉන්න අය විවිධ රෝගාබාධ වලින් මෙරළ යනවා. අපි දකිනවා, අහනවා, යනවා, බලන්න යනවා. කම්පාවට කනගාටුවටපත් වෙනවා. වැඩිහිටියෝ වෙච්ච අපි තාම ජීවත් වෙනවා. නමුත් භද්‍ර යෞවනයේට එළඹෙනකොට සමහර අය මැරිලා යනවා. හේතුත් තියෙනවා. හැප්පිලා මැරෙනවා. ගහලා මරනවා, වෙඩි තියලා මරනවා. මේ තමයි සංසාරේ කර්ම. එතකොට ඔවුන් කවුරුවත් දැනගෙන හිටියේ නෑ පෙර අකුසල කර්මයේ මේ 16 අවුරුද්දේ විපාක දෙයි කියලා. 18 දී විපාක දෙයි කියලා. එතකොට මේ කතා කරන මමත් බණ අහන ඔබත් අපි කවුරුවත් දන්නේ හෙට දවසේ මට උත්සන්න වෙන්න තියෙන తত্ত্বය මොකද්ද කියලා. එතකොට හෙට දවසේ පින්කම් කරගන්න යොදාගත්තා නම් හෙට අර වාගේ තත්වයකට මාවපත් වුණාම මට ඒ දේ කරගන්න බැරුව යනවා. එහෙනම් ජීවිතේ හැමදාම පින්කමක්ම බවට පත් කරගන්න ඕනේ. ජීවිතේ පින්කමක් බවට පත් කරගන්න ඕනේ. නිරන්තරයෙන් පන්සිල් ටික ආරක්ෂා කරගෙන උදේ හවස රත්නත්‍රේ වන්දනා කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න, බණ පොත් කියවන්න, සජ්ජායනා කරන්න මේ ආදී කටයුතුත් කරන ගමන් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට තමන්ගේ ඒ කටයුතු ටිකත් ඒ විදිහට සාර්ථක කරගන්න පහසුයි. හැබැයි අනවශ්‍ය අල්ලා ගැනීම සංසාරේ හැම තැනම අපට බාධා තමයි කරන්නේ. ඒ වැඩි වෙච්චාමනේ කාලේ මදි වෙන්නේ. වැඩි වෙච්චාම කාලේ මදි. යම් ප්‍රමාණයක් තියාගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙනකොට හැම පැත්තටම කාලය යොදන්න හැමෝටම හරි පහසුයි. ඒ නිසා පින්නතුනි අපේ ජීවිතවල ආපදාව කොහෙද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. දැන් මේ කාලේ නම් බොහොම ධාරානිපාත වැහි. ඉතින් සමහර තැන්වල බොහොම ආපදා. සමහර තැන්වල නායයන් ඇවිල්ලා. සමහර තැන්වල නාය ගිහිල්ලා. සමහර තැන්වල වේලි පුපුරන්න සූදානම් වෙලා. ඒ නිසා වතුර බොහොම වේගෙන් අයින් කරනවා. ඉතින් මහා ආපදා ගොඩක් නේ. අකුණු වලින් ආපදා. මේ වගේ ආපදා ගොඩක්. එතකොට මේ ඇති වෙන ආපදා ටික කළමනාකරණය කරගන්න, පාලනය කරගන්න අපි නොඑක් ආකාරයේ වැඩපිළිවෙළවල් යොදවනවා. හැබැයි ඒ ආපදාව අපි කලින්ම හඳුනගෙන තියෙන නිසා මේ ප්‍රදේශයේ නායයන්ට සූදානම් කියලා බොහෝ කාලයකට කලින් තමයි කියන්නේ. ඒ හින්දා පල්ලැහින් අයට අයින් වෙන්න කියනවා. තවත් ඒ වගේ නොඑක ආපදා තියෙනකොට කියනවා. නමුත් ඉතින් අපේ මේ ජීවිත ආපදාව කියන්න අපිට කෙනෙක් නැහෙනේ. ඒක කියන්න කෙනෙක් දන්නෙත් නැහෙනේ. අභිඥාලාභියෙක් නම් දන්නවා. අපි කවුරුවත් දන්නේ නැහැ හෙට දවසේ වෙන්න තියෙන්නේ මොකද්ද කියලා. ඒක නිසා හෙට දවසට කුසල් කරන්න කල් දාන්නේ නැතුව අද දවසේම කළ යුතු දේ කරලා ඉවර කරගන්න ඕන නිසා තමයි අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවි. අද කළ යුතු දේ අදම කරන්න. පහු කරන්න එපා. මොකද කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. ආන්ගිවන් ජීවිතයක් තමයි අපිට තියෙන්නේ.
දැන් ඒතකොට ආපදාවක් එළඹුණොත් ඒකට ප්‍රතිකර්ම අපි ගාව තියෙනවද කියලා ආපහු හිතන්න ඕනේ. මේ ජීවිතය අත්හැරලා යනකොට අරගෙන යන්න සම්පාදනය කරගත්ත මග වියදම් කොච්චර තියෙනවද කියන කාරණාව අපි හැම වෙලාවෙම හිතලා තියන්න ඕනේ. ලොකු මුදලක් අතේ නැත්තම් දුර ගමනක් හොඳට ගිහිල්ලා එන්න බෑනේ. නමුත් ලොකු මුදලක් අතේ තියෙනවා නම් පිට රටක හරි බය නැතුව ගිහිල්ලා එනවා. එයාට සල්ලි තියෙනවා. බය නැති කරවලා සැක නැති කරවලා තියෙන අතේ තියෙන මුදල් නිසා. හැබැයි මේ සංසාර ගමන ඊටත් වඩා දීර්ඝ ගමනක්. ඒ දීර්ඝ ගමනේ අතුරුාන්තරාවක් නැතුව බොහොම සතුටින්ම මේ ගමන නිවන දක්වාම ඉදිරියට අරගෙන යන්න නම් මග වියදම් තියෙන්න ඕනේ කියලා කියන්නේ රැස් කරගත්ත කුසල් ධර්ම තියෙන්න ඕනේ. ඒ කුසලය තමයි අපිව සුවපත් කරන්නේ. ඒ නිසා එකලාව නොවඩුව කුසල් රැස් කරගන්න කියන එක භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව පුරාම අපිට පැහැදිලි කරලා තියෙන දෙයක්. ආන් ඒ නිසා පින්නතුනි බුද්ධාන්තරයක් ඊටමත් කලාතුරකින් ලැබෙනවා. මනුස්ස ජීවිතයත් ඊටමත්ම කලාතුරකින් ලැබෙනවා. මේ මහා කල්පයේ තුල එක දිගටම ලෞතුරා බුදුරු 5 නමක් පහළ වෙන බවත් ධර්මයේ දේශනා කරලා තියෙනවා. හැබැයි අඳුරු යුගයක් තියෙනවා ඉස්සරහට. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් ලෞතුරා බුදුරු පහළ වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. මහා කල්පම අසංකේයයක්. ලෞතුරා බුදුරු පහළ වෙන්නේ නැහැ. ඉතින් ඔයථා දීර්ඝ කාලයක අපිට කවුද සසර මඟ කියලා දෙන්නේ? අපිට කවුද පව පින කියලා දෙන්නේ? අපිට කවුද හොඳ නරක කියලා දෙන්නේ? හොඳ නරක පව පින කියලා දීලා තියෙන කාලයකත් හොඳ නරකට හොඳට යෙදෙනවට වඩා නරකට යෙදෙන මිනිස්සු ජීවත් වෙන සමාජයක හොඳ නරක නොදන්න කාලෙට කොහොම ජීවිතයක් තියෙයිද? දැන් ඒකාන්තයෙන් ඒ කාලෙට අවීචිය පිරෙනවා වැඩි. අනිත් නිරයන් පිරෙනවා වැඩි. ඒ නිරයට යන පිරිසම වැඩි. අපිත් දන්නේ නැහැ මේ භවගාමී ජීවිතය තුළ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ අපිට මුණ ගැහිද කියලා. මේ ජීවිතෙන් පළක් නෙලන්න, මේ බුද්ධාන්තරයෙන් පළක් නෙලන්න පුළුවන්ද කියන කාරණාව අපි හරියටම දන්නේ. ඒ කියන්නේ බුද්ධාන්තරයේ වරදක්ද? ධර්මයේ වරදක්ද? නෑ. අපේ සාංශාරික කුසල ධර්මත් එක්ක වර්තමානයේ යෙදෙන ප්‍රමාණයත් එක්ක සතර අපායෙන්වත් මිදෙන්න පුළුවන් තත්වයකට එයිද දන්නේ. ඉතින් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිද දන්නේ නැහැ. ජීවිතයේ බොහෝ අකුසල් කරලා නිසා මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙනකොට අවීචියක වාගේ හිටියොත් අපිට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මග ඇරෙනවා. එතකොට මේ ශාසනයේ ඒ ශාසනයේ දෙකම මග ඇරෙනවා. ආන් ඊළඟට අපි අද වැටෙන්නේ අර අඳුරු අගාධයට. මහා කල්ප අසංකේයයක් කියලා කියන්නේ පින්නතුනි දිව්‍ය ලෝකෙම ඉපදුනත් ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් දිව්‍යාත්මම ලබන්න හේතු වෙන තරම් කාලයක්. ඉතින් මේ සරා දීර්ඝ සසරක දුක් විඳ විඳ යනවාද? දැන් මේ දුක් විඳිනවා කියවට අපිට තේරෙන්නේ මේ අපේ ගෙවල් වල තියෙන දුක් ටිකනේ. නමුත් සතර අපායේ තිරිසන් අපායේ ඉපදිලා ඒ තිරිසන් සත්තු මොන තරම්නම් දුකක් විඳිනවද? ඉතින් අපි තිරිසන් වෙන්න බැරිද? ඕන තරම් ඉඩ තියෙනවා. මැස්සගේ මදුරු වගේ කෝඳුරු වගේ ඉඳලා ජීවත් වෙනවා නම් පුංචි සතෙක් ඒ හැම සතෙකුටම මනුස්ස ජීවිතයක් තිබුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අර කොඩයි රෑනක් දිහා බලලානේ දේශනා කළේ සක්විති රජ නොවිච්ච එක්කෙනෙක්වත් මෙතන නැහැ කියලා. ඒක හිතන්නකෝ මේ කොඩයි දිහා බලලා දේශනා කරනවා මේ ඔක්කොම පෙර සක්විති රජවරු. නමුත් අද කොඩයියෙක්. අස්සක රජුරුවන්ගේ දේවිය මැරිලා ගිහිල්ලා ගොම කුරුමිනියෙක්. රැස් විහිදෙන ශරීරයක් තිබුණේ. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච
ආර්ථික විශේෂඥයා. තෝදෙය බ්‍රාහ්මණයා. සවැත් නුවර හිටපු ආර්ථික විශේෂඥයා. මැරිලා ගිහිල්ලා සුනකෙක් වෙලා ඉපදුනේ. කවුද දන්නේ ආර්ථික විශේෂඥයා සුනකෙක් වෙයි කියලා? ඒ තරම් මහ පුදුම උගත්කමක් තිබුණා. ආනන්ද කියන සිටුවරයා මැරිලා ගිහිල්ලා ඊතා විරූපී ශරීරයක් සහිතව කුලී වැඩ කරලා ජීවත් වෙන කුලයක ඉපදිලා අන්තිමට ඒ සනුහරෙන්ම ඇගේ අම්මා පන්නලා දැම්මා. පව්කාරයෙක් කුසිය දරාගෙන ඉන්නවා කියලා. මවත් බිහි වෙලා යමක් කමක් හොයා පිහාගෙන කන්න පුළුවන් කාලේ දරුවත් හැරලා දැම්මා. ආන් ඒ තරම්ම මේ ලෝකෙ මෙච්චර හොඳට ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා පරලෝකෙදී අන්ත අසරණ තත්වයටපත් වෙච්ච අය පිළිබඳව ධර්මයේ ඕන තරම් දේශනා කරලා තියෙනකොට අපිට මොකක් වෙයිද කියන කාරණාව පිළිබඳව තමයි හැම වෙලාවෙම සැක උපදවන්න ඕනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිසරණෙහි පිහිටලා සිල් ආරක්ෂා කරගෙන යම් කෙනෙක් යටත් පිරිසෙන් ඒ ප්‍රතිපදාවවත් ගරු කරනවා නම් ඔහු මරණින් පස්සේ සුගතියේ උපදින කෙනෙක්. ඉතින් ඒ ජීවිතයේ සුගතියක ඉපදුනහම අපි කියමු දිව්‍ය ලෝකයක ඉපදුනා කියලා. සමහර දෙවියන්ට ආයෙ පින් කරන්න මතක් වෙන්නෙම නැහැ. ඒ තරම්ම සැපයි ජීවිතේ. මනුස්ස ලෝකයේ එහෙම සැප නැතුවත් පින් කරනවට වඩා මේ වෙනත් කායික මානසික සැප හොයන්න අපි කොච්චර යමු වෙලාද? බුද්ධ වන්දනාව නොකලට හවසට එන ටෙලි නාට්‍ය බලන්න අපි හරි කැමතියි. කොයිතරම් නිදිමත තිබ්බත් කොයිතරම් වෙහෙස තිබ්බත් ඒකට කාලය යොදන්න අපි කැමතියි. ඒක තමයි මේ හිතේ හැටි. පෘතජ්ජන ස්වභාවයේ හැටි. අකුසලයට බර වෙනවා වැඩි, කුසලයට බර වෙනවා හැම වෙලාවෙම අඩුයි. මරණාසන්න කාලේ අපි විසින් මේ ජීවිතේ කරගත්ත පවුයි පිනුයි කිරන්න පුළුවන් වුණොත් පින් පැත්තට වඩා පව් පැත්ත බොහෝම බරයි. එතකොට පව් පැත්ත බරයි නම් අපිට සුගතියක් කොහෙන්ද? ආන්ගේ හිඳ වැඩි වැඩියෙන් කුසල් රැස් කරන්න ඕනේ මහණෙනි. පෙර කරගත්ත අකුසලයේ විපාකයේ මේ ජීවිතයේ කොතනදි මතුවෙලා අන්ත අසරණ තත්වයට පත් කරයිද කියන කාරණාව හිතාගන්නවත් බෑ. තිස්ස හාමුදුරන්ගේ චරිතයෙන් ඒ උදාහරණය අපිට අරගෙන ආදර්ශමත්ව පෙන්නලා තියෙනවා. අනික් අයට හැදුනට මට හැදෙන්නේ නෑනේ කියලා කවදාවත් හිතන්න එපා. අපිට හිතෙන දෙයක් ඕක. පිළිකාවක් හැදිච්ච කෙනෙක් බලන්න යනවා අපි. අපි කවදාවත් හිතන්නේ නෑ මෙයාට වගේ මටත් හැදෙයි කියලා. ඔහුට විතරයි පිළිකාව හැදෙන්නේ වයි කියලා අපේ කල්පනාව. මැරිච්ච කෙනෙක් බලන්න ගියාම අපි කවදාවත් හිතන්නේ නෑ මමත් මැරෙයිද කියලා. අනිවාර්යයෙන්ම මටත් මේ වාගේ දවසක් එනව නේද කියන අනිත්‍ය කවදාවත් එතන ඉඳලා බලාගෙන මෙනෙහි කරන්නේ නෑනේ අපි. බොරු ශෝකයක් මූණට අරගෙන ගෙදර ඉන්න කට්ටියගේ මූණ දිහා බල බල අපිත් දුකෙන් ඉන්නවා වගේ පෙන්නලා කිසි දුකක් නෑ අපිට. ඒ වගේ පෙන්නලා කැරකිලා තව ටිකක් ගිහිල්ලා බලහම අන් hina වෙනවා. සමහර කට්ටිය අර දුකෙන් හිටපු කට්ටිය කාඩ් සෙල්ලම් කරනවා. අර ඇස් දෙකෙන් කඳුළු වැටි වැටි හිටපු කට්ටිය කැරම් සෙල්ලම් කරනවා. ඉතින් එතකොටම පේනවා මේ මහා සංවේගයක් තිබිලා නෑ සංවේග ජනක බවක් පෙන්නලා මටත් මේ දේ වෙනවනි කියන කාරණාව අමතක කරලා හරියට නිකන් අපි මැරෙන්නේ නෑ වගේ වැඩ කරනවා. ඒක ඊටාම අවාසනාවන්ත තත්වයක් බව බුදුරජාණන් වහන්සේ මනාව පෙන්නනවා. සාංසාරයේ තියෙන භයානක බව පෙන්නලා. බුද්ධාන්තරයේ දුර්ලභ බව පෙන්නලා. ඒක නිසා පින්නතුනි වහවහ අපි අපේ ජීවිත සුරක්ෂිත කරගන්න. ලැබිච්ච අවස්ථාව දියුණු කරගන්න. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. සතර අපායෙන් අත මිදිලා සුගතියෙන් සුගතියට ගමන් කරලා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබලා භවගාමී ජීවිතේ සුවපත් කරගන්න කටයුතු කරන්න මේ ලැබිලා තියෙන අවස්ථාව නැවත අවුරුදු කෝටි කීයකින් ලැබෙයිද කියන කාරණාව තීරණය කරන්න බැරි දෙයක්. ඒ නිසා වැඩි වැඩියෙන් පින් කරන්න ඕනේ.
පින් කරලා හැම වෙලාවකම ප්‍රාර්ථනාවකුත් කරන්න ඕනේ. නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික ජීවිතයක් ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික ජීවිතයක ලැබුණොත් පින්පව් පිළිගන්නේ නැහැනේ. එහෙනම් සම්මා දිට්ඨික ජීවිතයක්ම ලැබෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාවක් ලැබෙන්න ඕනේ. නිර්මල ධර්ම රත්නයේ අබුද්ධෝත්පාද කාලයේ තිසරණේ අපට වැටහෙන්න ඕනේ. අබුද්ධෝත්පාද කාලයේ තිසරණේ වැටහුනොත් අපිට ඒකේ ලොකු ලාභයක් තියෙනවා. එමෙතන තිසරණ දන්නේ නැති නිසා අපි ආයේ නිරේක ගිහිල්ලා උපදිනවා. ආන් ඒකින්ද ප්‍රඥාව අවදි කරවලා වීරිය වඩලා බුද්ධාන්තරයකින් මේ මනුස්ස ජීවිතයට කරගත යුතු හොඳම සාධාරණේ ඉෂ්ට කරගෙන සතුටින් මෙලවින් සමගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න එක හැමෝටම තමන් පිළිබඳව පැවරිලා තියෙන ලොකුම වගකීම. ඒ වගකීම හරියටම සම්පූර්ණ කරගත්තොත් අපිට පුළුවන් වෙනවා බොහොම සතුටින් මෙලවින් සමගන්න. බලාපොරොත්තු හැමෝගෙම ඒකයි. සතර පායෙන් මිදලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා සසරින් එතර වෙන්න. ඒ සඳහා උතුම් මනුස්ස ජීවිතයක කළගත යුතු උතුම්ම කාර්යයන් ටික සම්පූර්ණ කරගන්න. ඒ සඳහා සිත් පහළ වෙන්න. ඒ සඳහා යොමු වෙන්න. අකුසලයට තියෙන බර අඩු වෙන්න. භාග්‍යතුන් වහන්සේගේ කරුණාවෙන් අපිට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.